අපි මෙතන ඉඳන් එක එක ප්‍රශ්න පත්‍රවල තියෙන ධාරා විද්‍යුතයේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්නේ. ඒක මම මේ 2001 ප්‍රශ්න පත්‍රය අරගෙන ඕකේ තියෙන MCQ ප්‍රශ්න සියල්ලම ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නය සහ රචනා ප්‍රශ්නය කියන ඔක්කොම ටික සාකච්ඡා කරගෙන යනවා. එතන මේක වීඩියෝ එකක් අස්සේ ඒ අදාළ අවුරුදු වල තියෙන සියලුම ධාරා විද්‍යුතයේ ප්‍රශ්න වලට සාකච්ඡාවක් තියෙනවා. හරි. අපි ගත්ත 2001 ප්‍රශ්න පත්‍රයේ මුලින්ම ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක් තියෙන්නේ 21 වෙනි ගැටලුවේ. 21 වෙනි ගැටලුවේහි පරිපතයක් දීලා මේ පෙන්වා තිබෙන පරිපතයේ x සහ y අතර සමග ප්‍රතිරෝධය අහලා තියෙනවා. දැන් මේක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ කෙලිම වීට්සන් හේතුවක් කියලා දකින්න පුළුවන්. මම හදන්නේ 21 වෙනි ගැටලුව MCQ වල MCQ 21. ඕකේ මෙහෙම පරිපතයක් නේ තියෙන්නේ. මෙතන R ප්‍රතිරෝධයක් තියෙනවා. අපව සිම්පල් R ප්‍රතිරෝධයක්. නැවත කැපිටල් R ප්‍රතිරෝධයක්. පස්සේ මෙහෙම කැපිටල් R ප්‍රතිරෝධයක් මෙතන Y. අපව මෙහෙම කැපිටල් R ප්‍රතිරෝධයක්. දැන් මේ පරිපතයේ ගණන් හදලා තියෙන අත්දැකීමත් එක්ක මේක සමතුලිත වීට්සන් හේතුවක් කියලා දකින්න පුළුවන් වෙන්න ඕනේ. මම පොඩි උදව්වක් කරන්නම් ඒකට මෙහෙම. මෙන්න මේ සිම්පල් R කියන ප්‍රතිරෝධය තියාගෙන සිම්පල් R කියන ප්‍රතිරෝධය තියාගෙන මේ x ලක්ෂය පොඩ්ඩක් මෙහෙම උඩහට ගේන්නම්කෝ. එතන මෙහෙම තියෙන්නේ. සිම්පල් R කියන ප්‍රතිරෝධය තියාගෙන මේ x ලක්ෂය උඩහට ගෙන ආපුවම ඔය R කියන ප්‍රතිරෝධ දෙක ඔහොමනේ තියෙන්නේ බලන්න. කම්බි කෑලි වල දිග සුදුසු පරිදි වෙනස් කරගන්නවා අපි. දැන් ඒතර x ලක්ෂය මෙතනට එන්නේ. මෙයා උඩහට ගිහින් මේ ලක්ෂයට R සම්බන්ධයි මේ ලක්ෂයට R සම්බන්ධයි ඒ දෙන්න මැද්දෙන් x ඉන්නවා හරිනේ. ඔය විදිහට මේ y කියන කෙනාවත් ටිකක් පල්ලෙහාට ගෙනාවොත් y කියන කෙනාව පල්ලෙහාට ගෙනාවොත් මෙහෙම තියෙන්නේ. R මේ y මේක R. ඉතින් මේ තියෙන්නේ සමතුලිත වීට්සන් හේතුවක්. P බෙදීම Q සමාන R බෙදීමේ අනුපාතක තියෙනවනේ. අනුපාත එකට එකනේ. ඒ කියන්නේ මෙන්න මේ මැද්දේ තියෙන R කියන ප්‍රතිරෝධය අපිට වැඩක් නැහැ. ඒක අපිට ගලවලා අයින් කරලා දාන්න පුළුවන්. ඒතර යාව ගලවලා අයින් කරොත් මේ මැද්දේ තියෙන R ප්‍රතිරෝධය ගලවලා අයින් කරන්න තියෙනනේ. මොකද මේ ලක්ෂ දෙකේ විභව සමානයි. විභව සමාන ලක්ෂ අතර තියෙන ප්‍රතිරෝධ ගලවනවා. එහෙම කරාම මෙහෙම පරිපතයක් එන්නේ. R R R R. එතන මෙතන R R ශ්‍රේණිගතයි 2R. මෙතන 2R 2R සමාන්තරගතයි. සමග ප්‍රතිරෝධය වෙන්නේ R. පිළිතුර වෙන්නේ දෙවෙනි එක. හරි. උත්තරේ වෙන්නේ අංක 2. පිළිතුර අංක 2. ඉතර 21 වෙනි එකෙන් පස්සේ MCQ ගණක් තියෙන්නේ අපහු 21කින් පස්සේ නැවත MCQ ගැටලුවක් අපට හම්බ වෙනවා 45 වෙනි ගානේ. 45 වෙනි ගානේ දීලා තියෙනවා තව ගැටලුවක් ධාරා විද්‍යුතේ සම්බන්ධ. ඔකේ තියෙනවා පහත රූපවල දීලා තිබෙන පරිපත සටහන් සලකලා බලන්නලු V1 සහ V2 කියන්නේ වෝල්ට්මීටර පාඨාංකලු. I1 I2 කියන්නේ ඇමීටර පාඨාංකලු. වෝල්ට්මීටර සහ ඇමීටර පරිපූර්ණ කියලා හිතන්නලු. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයකුත් නැල්ලු. පහත ඒවායින් සත්‍ය වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. දෙතර මේ පොඩි තීර කීපයක් මතක් කරගෙන ගියොත් එහෙම අපි ගත්තොත් සරල පරිපතයක්, ඊටාම සරල මෙහෙම පරිපතයක්. මේ R විද්‍යුත් ගාම් බලයේ E අභ්‍යන්තර ප්‍රතිරෝධය R මේගොල්ලෝ හරහා ධාරාවක් ගියොතින් මෙන්න මේ කෝෂය හරහා විභව අන්තරය වෙන්නේ E ඍණ IR කියලා. ඒතර කිසියම් වෙලාවක කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවක් වුණොතින් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවක් වුණොතින් IR කියන කොටස බිඳුවක් වෙනවා. ඒ කියන්නේ කෝෂයේ දෙප්කෙලවර විභව අන්තරය විද්‍යුත් ගාමක බලයට සමානයි. අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවක් වන කෝෂයක් දෙපැත්තේ විභව අන්තරය විද්‍යුත් ගාම බලයට සමානයි. දැන් ඉතින් ඔය කාරණේ ගත්තම දැන් ඔය ඇමීටරේ ශුන්‍ය ප්‍රතිරෝධයක් ලුනේ. ඒ නිසා ඇමීටරය හරහා විභව අන්තරයක් පවත්ව ගන්නෙ නැහැ. ඒ ඇමීටරය හරහා විභව අන්තරයක් පවත්ව ගන්න නැත්නම් ඔය V1 සම්බන්ධ කරලා තියෙන R කියන ප්‍රතිරෝධය හරහා සම්පූර්ණ විද්‍යුත් ගාමක බලයම ක්‍රියා කරනවා. පළවෙනි රූපේ. එතන සම්පූර්ණ මෙහෙම තියෙන R කියලා ප්‍රතිරෝධය හරහා
මේ විදිහට සම්බන්ධ කරලා තියෙන වෝල්ට්මීටරේ. හරි. මෙයා දෙපැත්තේ විභවාන්තරය විද්‍යුත් ගහමක බලය කියන්නේ R හරහා විභවාන්තරෙත් E. ඒ නිසා V1 පාඨාංකය ඊට සමානයි. V1 පාඨාංකය ඊට සමානයි. දැන් දෙවෙනි රූපේ තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක්. R කියන ප්‍රතිරෝධයට අමතරව තවත් කෙනෙක්ව සමාන්තරගතව සම්බන්ධ කළා. කොහොමද තියෙන්නේ? විද්‍යුත් ගහන බලය E. ඉතින් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් බැටරියට නැත්නම් මේ වෙලාවේදීත් මේ හරහා විභව අන්තරය ඊට සමානයි. එතකොට මේ උඩින් සම්බන්ධ කරලා තියෙන වෝල්ට්මීටරය V2ත් සමාන වෙන්නේ ඊට. හරි තේරුම් ගන්න ඕනේ ඊටම සරල දේවල්. කිසියම් කෝෂයකට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් කෝෂයේ දෙපැත්තේ විභව අන්තරය විද්‍යුත් ගහන බලයට සමානයි. කෝෂයට කෙලින්ම R සම්බන්ධ නිසා R හරහා විභව අන්තරය ඊට සමානයි. ඒ නිසා වෝල්ට්මීටරේ මනින්නේ E. මෙතන සමාන්තරගත R ප්‍රතිරෝධ දෙකක් තියෙන්නේ. ඒ උනත් එයා හරහා E. ඒක නිසා වෝල්ට්මීටරෙන් මනින්නේ E. හරිනේ. දැන් ධාරාවල් විතර පැහැදිලි V1 සමානයි V2 වෙනවා. V1 සමානයි V2 වෙනවනේ. ඒක ඊටම පැහැදිලිනේ. ධාරාවට මොකද වෙන්නේ? තියරි වලට උගන්වනවා කිසියම් ප්‍රතිරෝධයකට තවත් ප්‍රතිරෝධ සමාන්තරගතව සම්බන්ධ කරනකොට සමකය අඩු වෙනවා. මේ පද්ධතියේ සමක ප්‍රතිරෝධය අඩුයි. පරිපතයකට තව තවත් ප්‍රතිරෝධ සමාන්තරගතව සම්බන්ධ කරොතින් සමකය අඩු වෙනවා. ඒ කියන්නේ මේකේ සමකය අඩුයි. මේකේ සමකය අඩුයි කියන්නේ ධාරාව වැඩි. එතකොට I2 ධාරාව I1ට වඩා වැඩි වෙන්න ඕනේ. I2 ධාරාව I1ට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් ඔය පිළිතුරු දීලා තියෙන්නේ පළවෙනි උත්තරේ. ඒ නිසා 45 වෙනි උත්තරේ වෙන්නේ අංක 1. 45ට උත්තරේ වෙන්නේ අංක 1. ඊළඟට තියෙනවා MCQ එක 46 වෙනි එක. ඒකත් ධාරා විද්‍යුතේ. 46 වෙනි MCQ එක. පරිපතයක රූපයේ පෙන්වා ඇති පරිදි ඕම් 75ක ප්‍රතිරෝධයක් සහ පෙට්ටියක අඩංගු නොදන්නා ප්‍රතිරෝධයක් පවතිනවලු. ඕම් 75ක ප්‍රතිරෝධෙකුයි නොදන්න තව ප්‍රතිරෝධෙකුයි තියෙනවලු. මම R කියලා ගන්නම්කෝ. මෙහෙම බැටරියකුත් සම්බන්ධ කරලා තියෙනවලු. බැටරියේ විද්‍යුත් ගහන බලය වෝල්ට් 12ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම කියනවා මේ බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා. ඒ ටක් ගාලා මතක් වෙන්න ඕනි කලින් ගානත් එක්ක බැටරියක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් බැටරියේ විද්‍යුත් ගහමක බලය විභව අන්තරය වෙනවා. එතන මේ දෙන්න හරහා විභව අන්තරයත් වෝල්ට් 12යි. ඕකේ කියනවා ඕම් 75 හරහා විභව අන්තරය වෝල්ට් 9ක්ලු. මෙයා හරහා විභව අන්තරය වෝල්ට් 9ක්. එතකොට වෝල්ට් 12ක් දෙන්නටම හම්බ වෙන්න එපයි. වෝල්ට් 9ක් මෙයාට ගියා කියන්නේ මෙයාගේ විභව අන්තරය වෝල්ට් 3යි. දැන් ඒතර R ප්‍රතිරෝධය මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ශ්‍රේණිගත පද්ධතියක විභවාන්තර බෙදෙන්නේ ප්‍රතිරෝධ අනුපාතයට. ඒතර විභවාන්තර අනුපාතය ප්‍රතිරෝධ අනුපාතයට සමානයි. විභවාන්තර අනුපාතය 9ට 3යි 3ට 1යිනේ. එහෙනම් ප්‍රතිරෝධ අනුපාතයත් 3ට 1ක් වෙන්න ඕනි. ඒ කියන්නේ මෙතන තියෙන R ප්‍රතිරෝධය ඕම් 25ක් වෙන්න ඕනි. හිතෙන් ගන්න විභවාන්තර අනුපාතය 3ට 1යි ප්‍රතිරෝධ අනුපාතයත් 3ට 1යි. ඒ නිසා ඕම් 25යි. ඉතින් අපෙන් අහලා තියෙන රූප ටිකක් දීලා ඔය රූප වලින් කවුද B වල ඉන්නේ? හරි. ඕම් 25ක තනි ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධ පද්ධතියක් ඉන්නේ. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ ඔය දීලා තියෙන උත්තර පහෙන් සමක ප්‍රතිරෝධය ඕම් 25 වෙන්නේ කවුද කියලා. සමක ප්‍රතිරෝධය ඕම් 25 වෙන්නේ කවුද කියලායි හොයන්න තියෙන්නේ. පළවෙනි එකේ සමක ප්‍රතිරෝධය කියන්න පුළුවන් නේද? 25යි 25යි දෙන්නේ සමාන්තරගතයි. එහෙනම් 25 බෙදීම 2යි. ඒ කියන්නේ පළවෙනි එකේ සමග ප්‍රතිරෝධය ඕම් 12.5යි. දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ ඕම් 25ක් තියෙනවා. ඕම් 25 අග්‍ර දෙක අතර කම්බියක් තියෙනවා. අපි කියන්නේ මෙහෙම වුණාම මේ පරිපතේ ලුහුවත් කරා කියලා හරි. ඕම් 25ක් මෙහෙම තිබ්බනම් එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය ඕම් 25 තමයි. හැබැයි මේ ප්‍රතිරෝධයේ අග්‍ර දෙක ලුහුවත් කරොත් මෙහෙම නිදහස් කම්බියකින් නැත්නම් ප්‍රතිරෝධයක් නැති කම්බියකින් සම්බන්ධ කරාම කියන්නේ ලුහුවත් කරනවා. එහෙම ලුහුවත් කරාට පස්සේ මේ ප්‍රතිරෝධය තුලින් ධාරා යන්නේ නැහැ. ධාරාව තනිකර මෙහෙමමයි යන්නේ.
ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ මෙවැනි අවස්ථාවක ප්‍රතිරෝධය ඕම් බිඳුවයි. ඒක මතක තියාගන්න. ප්‍රතිරෝධක දෙපැත්තේ ප්‍රතිරෝධයක් නැති කම්බියක් සම්බන්ධ කරාම වෙන්නේ එම ප්‍රතිරෝධය ඉවත් වෙනවා, ලුහුවත් වෙනවා. ලුහුවත් වෙන හින්දා දෙවෙනි පිළිතුරේ සමග ප්‍රතිරෝධය ඕම් බිඳුවයි. තුන්වෙනි පිළිතුර 50යි 50යි දෙකෙන් සමාන්තරගතයි සමග ප්‍රතිරෝධය ඕම් 25යි. ඉතින් හතරවෙනි එකේ ප්‍රතිරෝධය 50යි, පස්වෙනි එකේ ප්‍රතිරෝධය 75යි. ඒ අනුව පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. හරි. මෙන්න මේ ලුහුවත් කරනවා කියන කාරණේ මතක තියාගන්න. ප්‍රතිරෝධයක් සමග සමාන්තරගතව ශුන්‍ය කම්බියක් දැම්මොතින් සමක ප්‍රතිරෝධය බිඳුවක් වෙනවා. ඕන්න මේක ඕන්න මෙහෙම හිතන්නත් පුළුවන්. දෙන්නෙක්නේ. දෙන්නෙක්ගේ සමග ප්‍රතිරෝධය හොයන්න කොහොමද? ගුණිතයේ බෙදීම එකතුව. ඒතර බිඳුව වරක් 25 බිඳුව ධන 25. පැහැදිලි බිඳුවයි කියලා හරි. ඒ කාරණේ මතක තියාගන්න. ප්‍රතිරෝධයක දෙපැත්තට නිදහස් කම්බියක් සම නිදහස් කම්බියක් කියලා කියන්නේ. නිදහස් කම්බියක් තිබුණොත් මෙතනදී සමක ප්‍රතිරෝධය බිඳුවක් වෙනවා. මේ අනුව 46ට පිළිතුර වෙන්නේ අංක 3. එතන 47. 47 තියෙනවා ප්‍රතිරෝධයක් පරිපූර්ණ වෝල්ට්මීටරයක් සහ පරිපූර්ණ මීටරයක්. එතන පරිපූර්ණ වෝල්ට්මීටරයක් කියන්නේ ප්‍රතිරෝධය අනන්තයයි, පරිපූර්ණ වෝල්ට්මීටර තුලින් ධාරා යන්නේ නැහැ. පරිපූර්ණ ඇමීටරයක් කියන්නේ ප්‍රතිරෝධයේ බිඳුවක් වන කෙනෙක් පරිපූර්ණ ඇමීටරයක් සෙට් කරා කියලා ධාරාවට බලපෑමක් වෙන්නේ නැහැ. සහ වෝල්ටීය සැපයුමක් රූප සටහනේ පෙනෙන පරිදි සම්බන්ධ කර තිබෙනවලු. P ස්පර්ශක යතුර A වල ඉඳන් B දක්වා AB දිගේ සර්පණය කරමින්. ඒතර ඔය A සහ B අතර තියෙන ධාරා නියාමකයක්. ධාරා නියාමකයේ සර්පණ හිස තමයි ඔය x කියලා දීලා ඇත්තේ. අහන්නේ වෝල්ට්මීටරයේ පාඨාංකයත් ඇමීටරයේ පාඨාංකයත් වෙනස් වන ආකාරය හොඳින්ම පෙන්වන්නේ මොකේද කියලා. 47. එතන මේකේ මේ වගේ බැටරියක් තියෙනවා. මේ වගේ ධාරා නියාමකයේ තියෙනවා. මෙතන ඇමීටරයේ තියෙනවා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා පරිපූර්ණ වෝල්ට්මීටරයේ තියෙනවා. ඒ පරිපූර්ණ වෝල්ට්මීටරයක් ගත්තොත් පරිපූර්ණ වෝල්ට්මීටරයක් තුලින් ධාරා යන්නෙත් නැහැ. ඒතර මේ වෝල්ට්මීටරයේ තියෙන කෙලවර මේ කොහෙට ගියත් මේ ධාරාවට කිසි බලපෑමක් වෙන්න විදිහක් නැහැ. මොකද මේ පරිපූර්ණ වෝල්ට්මීටරයේ තුලට ධාරාවක් ඇතුල් වුණොත් පරිපතේ මුළු ධාරාව වෙනස් වෙලා ඇමීටර පාඨාංක වෙනස් වෙන්න පුළුවන්. මේ වෝල්ට්මීටරයට සම්බන්ධ හිස කොහෙ ගියත් වෝල්ට්මීටරය හරහා ධාරා යන්නේ නැහැනේ. ධාරා යන්නේ තනිකර මෙන්න මෙහෙම විතරයි. ඔන්නෝම විතරයි ධාරා යන්නේ. කිසිදු ධාරාවක් මේ පැත්තට එන්නේ නැහැ. ඉතින් එහෙකින වෝල්ට්මීටරයේ තන තන ගෙනිච්ච කියලා ධාරා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඇමීටර පාඨාංක වෙනස් වෙන්නේ නැහැ. ඒතර කාලයත් එක්ක ධාරා වෙනස් නොවන පිළිතුරු තියෙන්නේ 1 2 විතරයි. විභවාන්තර ගත්තොත් පළවෙනි එකේ තියෙන වැඩිවීමක් දෙවෙනි එකේ තියෙන අඩුවීමක්. දැන් ඒක බලන්න තියෙන්නේ. දැන් ඒතර අපි ගත්තම මේ දීලා තියෙන විභවාන්තරය හරි. නිකමට හිතන්නකෝ වෝල් 5ක් කියලා. මේ වෝල් 5 මේ ධාරා නියාමකයේ පොඩි කම්බි අතර බෙදිලා තියෙනවා. එර පොඩි කම්බි අතර බෙදලා හිතන්න මෙතනට එකයි, මෙතනට එකයි, මෙතනට එකයි, උතනට එකයි ඔහොම තියෙනවා කියලා හිතන්නකෝ. මෙයාගේ තියෙන වෝල් 5 විභවාන්තරයේ ධාරා නියාමකයේ පොඩි කම්බි අතර බෙදිලා තියෙන්නේ. එතකොට මේ සර්පණ හිස මෙතන ඉඳන් උඩට යද්දි මොකද වෙන්නේ? මේ බෙදිච්ච විභවාන්තර ටික වෝල්ට්මීටරයට අහු වෙනවා. මේ සර්පණ හිස මෙතන තිබ්බොත් කිසිදු විභවාන්තරයක් වෝල්ට්මීටරයට අහු වෙන්නේ නැහැ බිඳුවයි. මෙතනට ගෙනිච්චට පස්සේ එකක් අහු වෙනවා. මෙතනට ගියොත් දෙකක් අහු වෙනවා. මෙතනට ගියාම 3යි. මෙතනට ගියාම 4යි. මෙතනට ගියාම 5යි. ඒ කියන්නේ සර්පණ හිස මෙහෙම උඩට අරගෙන යන්න විභවාන්තරය වෝල්ට්මීටරයට දැනෙන විභවාන්තරය වැඩි වෙනවා. වෝල්ට්මීටර පාඨාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ පිළිතුර වෙන්නේ අංක 1. හරි. පිළිතුර වෙන්නේ අංක 1. වෝල්ට්මීටර පාඨාංකය ටික ටික වැඩි වෙන්න ඕනි. හරි. ඒක තේරුම් ගන්න. ධාරා නියාමකය ඒ කියන්නේ මේ වෝල්ට්මීටරය හරහා පවතින ධාරා නියාමකයේ කම්බි ගාන වැඩි වෙනවා. කම්බි ගාන වැඩි වෙනවා කියලා කියන්නේ විභවාන්තරය වැඩි වෙනවා කියන එක. මොකද ධාරා නියාමකයේ හැම කම්බියකටම පොඩ විභවාන්තර බෙදිලා තියෙන්නේ. ධාරා නියාමකයේ අල්ල ගන්න කම්බි ප්‍රමාණය වැඩි වෙන හින්දා මෙයාට අහු වෙන විභවාන්තරය වැඩි වෙනවා. පිළිතුර අංක 147ට හරි. ධාරා වෙනස් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. මොකද මේ වෝල්ට්මීටරයේ තුලට ධාරා යන්නේ නැහැ.
පරිපතේ ගියපු ධාරාව එලෙසම යනවා. ධාරාව වෙනස් වෙන්නේ ප්‍රතිරෝධයක් වෙනස් වුණොත් ඉන්නේ. ප්‍රතිරෝධයක් වෙනස් වෙන්න හේතුවක් නැති නිසා ධාරාව වෙනස් වෙන්නේ නැහැ. 47ට උත්තරය 1. 48 පෙන්වා ඇති පරිපතයේ විද්‍යුත් ගාමක බල E1 සහ E2 වන. ඒතර E1 විශාලයි කියලා දීලා තියෙනවා E2ට වඩා. කෝෂ දෙකෙහි නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ තියෙනවලු. ඒ ඇමීටර පාඨාංකයේ ශුන්‍ය වන්නේ R හි කුමන අගයක් සඳහාද කියලා අහලා තියෙනවා. දැන් මේක එක්තරා ආකාරයක විභවමාන පරිපතයක් වගේ හරි. විභවමාන පරිපතයක් වගේ වෙනද බලන්න. අර R කියන ප්‍රතිරෝධ වෙනස් කරන්න පුළුවන්. ඒක හරියට විභවමාන කම්බි දිගේ සර්පණි සැදගෙන යනවා වගේ. අහන්නේ ඇමීටර පාඨාංකයේ බිඳුවක් වීම. ඒ කියන්නේ ගැල්වනෝමීටර බිඳුවක් වෙනවා වගේ. හරි. ඒක ආසන්න වශයෙන් මේකත් විභවමාන ගානක් වගේ. නමුත් අපි මූලික ක්‍රම වලින් හදමු බලන්න. දැන් මේක මීට වඩා කෙටියෙන් හදන ක්‍රම තියෙනවා. මම මේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් ගන්න හරි. මෙන්න මෙතනට තියෙන ප්‍රතිරෝධය R කියලා හිතන්නකෝ හරි. ඔහොම ආවා කියලා හිතන්න. මෙන්න මෙතන R1 තියෙනවා. ඊට පස්සේ මෙතනින් E2 තියෙනවා. R2 තියෙනවා. ඇමීටරේ තියෙනවා. ඔහොමනේ තියෙන්නේ. හරි. දැන් මේ ගානේ දීලා තියෙනවා ඇමීටරය තුලින් ගලා යන ධාරාව බිඳුවයි නේ පාඨාංකෙ ඉද්දයි කියන්නේ. ඇමීටරය හරහා ධාරාව බිඳුවයි කියන්නේ මේ කිසි පාරක් දිගේ ධාරාවක් යන්නේ නැහැ කියන එක. මොකද මෙයා හරහා ධාරාවක් යන නැත්නම් මේ පාර දිගේ ධාරාවක් යන්නේ නැහැ. මේ පාරේ ධාරාවක් යන්නේ නැහැ හරි. හැබැයි මෙන්න මේ බැටරිය හින්දා මෙහෙම ධාරාව යයි. I කියලා. ওই ධාරාව මෙහෙට ඇතුල් වෙන්න බෑ. මොකද බිඳුවක් වෙන්න ඕනි. ඔය I ධාරාව යන්නේ ඔහොම. ඒතර සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක්. සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක්. දැන් ඉතින් අපිට ගාන හදන ක්‍රම ගොඩක් තියෙනවා. හොයන්න තියෙන්නේ මේ වැඩි ඔහොම වෙන සිම්පල් R ගේ අගේනේ. ඉතින් අපි උනන් කර්චොෆ් දාමු. ලේසිම දේ කර්චොෆ් දාන එකනේ. මෙන්න මේ පරිපත පුඩුව සලකලා කර්චොෆ් ගේ දෙවන නියමේ දාන්න බලන්න. ඒතර එන්නේ E1 සමානයි විද්‍යුත් ගාම බල E1 I ධාරාවක් යනවා R1 සහ R හරහා. I R1 දන්න R කර්චොෆ් ගේ දෙවන නියමේ දැම්මා. ඊට පස්සේ මේ පරිපතට කර්චොෆ් දාන්න. මෙයාගේ විද්‍යුත් ගහම් බලය E2 මෙතනින් විභවාන්තරයක් එන්නේ නැහැ. මොකද ධාරාවක් යන්නේ නැහැ. මෙතනුත් එන්නේ නැහැ. හැබැයි I ධාරාවක් R1 තුලින් යනවා. අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? අපිට හොයන්න තියෙන්නේ සිම්පල් R. සිම්පල් R හොයන්න පුළුවන් මේ මෙහෙම කරන්න. සිම්පල් R හොයන්න. මෙයාගෙන් I උක්ත කරන්න පුළුවන් E2 බෙදීම R1 කියලා. ඔක ආදේශ කරන්න මෙතනට. E2 බෙදීම R1 මෙතනට දාන්න. ඒතර එන්නේ හරි. E2 බෙදීම R1 මෙතන ඊට දාන්න. E2 බෙදීම R1 R1 දන R. ඕක සුළු කරලා සිම්පල් R1 කැපිටල් R හොයන්න පුළුවන්. වරහන් ප්‍රසාරණය කරාම E1 සමානයි මෙයා මෙයායින් උනාට පස්සේ මේ R1ට මේ R1 කැපෙනවා E2 ධන E2 බෙදීම R1 වතාවක් R වෙනවා. ඉතින් E2 ගෙනියන මෙහෙට හරි මම මෙහෙන් ලියන්නම්. කෙලිම R උක්ත කරලා ලියන්න පුළුවන්. E1 ඍණ E2 බෙදීම E2 වතාවක් R1 කියලා. R කියන්නේ E1 ඍණ E2 බෙදීම E2 වරක් R1. එහෙන් පිළිතුරක් තියෙන්නේ පස්වෙනි එකේ පිළිතුරු අංක 5. හරි. 48 පිළිතුරු අංක 5. පිළිතුර පස්වෙනි එක. සුළු කිරීම මේ ටිකක් දිග වැඩියෝ. දැන් මම ආයි කියන්නේ මේක මීට වඩා ලේසියෙන් හදන්න පුළුවන්. විභවමාන සංකල්ප පාවිච්චි හදන්න පුළුවන්. මූලික වශයෙන් ගාන හැදීමේ අරමුණ හින්දා මම පියවරත් එක්කම හැදුවා. හරි. 48 වෙනි ගානෙන් පස්සේ අපිට හදන්න තියෙන්නේ ධාරා විද්‍යුතේ ගානක් ආයේ තියෙන්නේ 60 වෙනි ගාන. දැන් මේක 60 ඇත්තටම විද්‍යුත් චුම්බක ප්‍රේරණය අලුත් සිලබස් එකේදී විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ ධාරා විද්‍යුතයට අයිති කොටසක්. හරි. ඒ නිසා මම ඒකත් හදනවා. 60 වෙනි ගාන. ඔකේ දෙන ABC දිග කම්බියක් අංශක 60 කෝණයක් හැදෙන පරිදි නවලා
රූපය දැක්වෙන පරිදි ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක ලම්බක තලයක තියෙනවලු. මේවයි කම්බියක් තියෙනවා ගොඩක් දිගයි මේ කම්බිය. මෙතන කෝණේ අංශක 60යි. ඒ අතරේ මෙහෙම කම්බියකුත් තියෙනවා. මෙන්න මේ කම්බිය v ප්‍රවේගයකින් යනවලු. එතන චුම්බක ක්ෂේත්‍රයක් තියෙන බෝඩ් එක අස්සටනේ. එතන මේ චුම්බක බල රේඛා කපාගෙන යන හින්දා RS කම්බිය මෙයාගේ විද්‍යුත් ගහන බලයක් ප්‍රේරණය වෙනවා. ෆ්ලෙමින්ගේ සුරත් නීති දාන්න චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට යන්නේ මේ පැත්තට විද්‍යුත් ගහන බලය උඩහට. එතන මේ වගේ විද්‍යුත් ගහන බලයක් ඇති වෙනවා. ওই විද්‍යුත් ගහන බලය BLV වලින් හම්බ වෙන්නේ. මං මෙතන ඉඳන් මෙතන තියෙන කම්බි කෑල්ලේ දිග L කියලා ගන්නවා. දැන් මේ කම්බි කෑල්ලේ මේ විද්‍යුත් ගහන බලය පැවතීමින් ධාරාවක් යනවානේ. ඒතර ධාරාව තියෙන්නේ ඔන්න ඔහම යනවා. මෙන්න මේ සංයුත පරිපතේ වටේ ධාරාව යනවා. අපට හොයන්න කියලා දීලා තියෙන්නේ කාලයත් එක්ක මේ ධාරා වෙනස් වීම වඩාත්ම හොඳින් පෙන්වන්නේ මොකේද කියලා. දැන් මේ කම්බිය අපි ඒකාකාරව ඇදගෙන යනවා. මේ කම්බිය ඒකාකාරව ඇදගෙන යනකොට මේ විද්‍යුත් ගහන බලය නියතව තියෙනවා. ඒතර මේ ධාරාවට මොකද්ද වෙන්නේ කියලා හොයන්නද? සෝරි විද්‍යුත් ගහන බලය නියතව තියෙන්නේ නැහැ වැරදුනා. විද්‍යුත් ගහන බලය නියතව තියෙන්නේ නැහැ. මොකද මෙන්න මේ කම්බි රාමුව ස්පර්ශ වෙන කම්බි කෑල්ලේ දිග වැඩි වෙනවනේ මේ. මෙන්න මේ කම්බි කෑල්ලේ දිග වැඩි වෙනවා. L වැඩි වෙන හින්දා විද්‍යුත් ගහන බලෙත් වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔහොම ධාරාව යන මේ වගේ චක්‍රීයව ධාරාව යන්න තිබෙන කම්බිවල දිගත් වැඩි වෙනවා. කම්බිවල දිග වැඩි වෙනවා කියන්නේ ප්‍රතිරෝධෙත් වැඩි වෙනවා කියන එකනේ. මොකක් හරි මේ සාධාරණ පිහිටුම සලකලා මම V සමානයි IR දාන්නම්කෝ. මේ සාධාරණ පිහිටුම සලකලා V සමානයි IR දානවා. විභවාන්තරය වෙන්නේ මේ විද්‍යුත් ගහන බලයේ BLV නේ. ධාරාව. R කියන්නේ ප්‍රතිරෝධය. කම්බියක දිගන්න දීලා තියෙන ප්‍රතිරෝධය හොයන්න පුළුවන් ρ L බෙදීම A වලින්. ρ L බෙදීම A නේ. L කියන්නේ කම්බියේ දිග. පේනවද මෙතන කෝණේ අංශක 60යි නේ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ සමපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මෙතන ඉඳන් මෙතනට දිග L නම් මේ දිගත් L මේ දිගත් L ධාරාව යන කම්බිවල දිග 3යි L. ඔන්නෝම දෙයක් කරා. විද්‍යුත් ගහමක බලයේ හින්දා ධාරාවක් යනවා. ඒ යාම සලකලා V සමානයි IR දැම්මා. දැන් මේකේ ධාරාව උක්ත කරගත්තොත් මෙතන L ට මෙතන L කැපෙනවා. ධාරාව උක්ත කරාම එන්නේ මේ වගේ ප්‍රතිඵලයක්. BVA බෙදීම 3ක් ρ. B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය ඒක නියතයක්. V කියන්නේ කම්බිය රැගෙන යන ප්‍රවේගය ගානේ දීලා තියෙනවා පැහැදිලිව මේක අරගෙන යන්නේ ඒකාකාර ප්‍රවේගයකින් කියලා. B නියතයක් V නියතයක් හරස්කඩවල නියතයක් කම්බිය හරස්කඩ වෙනස් වෙන්නේ නැහැ. 3යි ρ කියන්නේ කම්බිය හදපු ද්‍රව්‍ය මත නියතයක්. පැහැදිලි එහෙනම් I නියතයි. කාලය සමග B වෙනස් වෙන්නේ නැහැ. කාලය සමග V වෙනස් වෙන්නේ නැහැ. කාලය සමග වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. කාලය සමග ρ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාලය සමග I වෙනස් වෙන්නේ නැහැ. කාලය සමග I නියතයි. කාලය සමග I නියත වෙන්නේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. එතකොට 60 වෙනි එකේ පිළිතුරු වෙන්නේ අංක 1. හරි. අපි ළඟට ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නට යමු. ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න තියෙනවා 4 වෙනි ප්‍රශ්නය. ඔක දීලා තියෙන්නේ වීට්සන් සේතුවක් සම්බන්ධ කරලා. ස්ට්‍රක්චර්ඩ් එසේ 4 වෙනි ප්‍රශ්නය. හරි. සේතු පරිපතයක් රූප සටහනේ පෙන්වා ඇත. මේවා කෙලිම තියරි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. R1 R3 R4 යනු ප්‍රතිරෝධ වන අතර. ඒ කියන්නේ ඒවා නිශ්චිත ප්‍රතිරෝධ. R2 කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධයක්. එතන මේ R2 කියන එක නා සමහරට ධාරා නියාමකයක් වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටියක් වෙන්න පුළුවන්. නැත්නම් කරකවන්න පුළුවන් විචල්‍ය ප්‍රතිරෝධ තියෙනවා. ඔහොම එකක් හරි වෙන්න පුළුවන්. මොකක් හරි විචල්‍ය කියන්නේ වෙනස් වෙන ප්‍රතිරෝධයක්. G යනු මැද බිඳු ගැල්වනෝමීටරයකි. මේක දෙනවා R2 ගේ අගය ශුන්‍යයේ සිට එක්තරා අගයකට වැඩි කරන විට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය ඔබ නිරීක්ෂණය කරන්නේ මොකද්ද? ඉතින් මේ R2 ශුන්‍ය ඉඳන් එක්තරා අගයකට වැඩි කරනවා කියන්නේ හරියට මීටර සේතුවක වම් පැත්ත ඉඳන් දකුණු පැත්තට ස්පර්ශ යතුරු ඇදගෙන යනවා වගේ. ඒ වගේ දෙයක් තියෙන්නේ ප්‍රතිරෝධයේ බිඳුව ඉඳන් වැඩි කරනවා.
ස්පර්ශ අතුර වමේ ඉඳන් දකුණට ඇදන් යනකොට වෙන්නේ කම්බියේ දිග වැඩිලා ප්‍රතිරෝධය වැඩි වෙනවා. අපි දන්නවා එතකොට වෙන්නේ ගැලනෝමීටර පාඨාංකය කිසියම් අගයක තිබිලා ශුන්‍ය සලකුණ හරහා අනිත් පැත්තට යන එක වෙන්නේ. ඒර පිළිතුර වෙන්න ඕනේ උත්ක්‍රමණය එක පැත්තක ඉඳන් අනිත් පැත්තකට යනවා. ඒ වලට උත්තරේ වෙන්නේ උත්ක්‍රමණය එක් පැත්තක සිට අනික් පැත්තට යයි. උත්ක්‍රමණය එක් පැත්තක සිට අනික් පැත්තට යනවා. ඊට පස්සේ B වල තියෙනවා R2 කිසියම් අගයකට සේතුව සන්තුලනය වූ විට R1 සහ R2 හරහා ගලන ධාරා පිළිවෙලින් I1 සහ I2 වේ. R3 සහ R4 තුලින් ගලන ධාරා මොනවාද කියලා අහලා තියෙනවා. හරි. මම රූපයක් අඳින්නම් විස්තර කිරීමේ පහසුව ගැන හිතලා. නොමතින් පැහැදිලි ගැල්වනෝමීටරය කියන්නේ සන්තුලන අවස්ථාව කියලා කියන්නේ සන්තුලන අවස්ථාව කියලා කියන්නේ මේ ගැල්වනෝමීටරය තුලින් ධාරා බිඳුවයි. කියනවා R1 තුලින් ගලන ධාරාව I1. මෙයා තුලින් I1 යනවා. R2 තුලින් ගලන ධාරාව I2. අපට හොයන්න තියෙන්නේ R3 සහ R4 තුලින් ගලන ධාරාව. ඉතින් මෙතනට I1 එනවා. මෙහෙන් ධාරා එන්නේ නැහැ. කර්චොෆ්ගේ පළමු නියමයෙන් එනං මේ පාර යන්නත් ඕනි I1. මෙතන I2 මෙහෙන් ධාරා යන්නේ නැහැ. එහෙනම් මේන ධාරාව මෙතනින් යන්න ඕනි R4 තුලින් යන්නේ I2. එතන පිළිතුරු ලියන්න ඕගොල්ලෝ R3 තුලින් I1 R4 තුලින් I2. දෙක B සහ D අතර විභවාන්තරය කුමක්ද? මෙන්න මේ දෙන අතර විභවාන්තරය අහලා තියෙනවා. ඉතින් මේ ගැල්වනෝමීටරේ කිසියම් ප්‍රතිරෝධයක් තියෙනවනේ. ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් යන්නේ නැහැ කියන්නේ විභවාන්තරයේ බිඳුවයි. ඒ නිසා B සහ D ගේ විභව සමානයි. හරි. මේවා කෙලිම තියරි. B ලක්ෂය D ලක්ෂය විභව සමානයි. අපෙන් අහලා තියෙන විභව අන්තරය මොකක්ද කියලා? සමානයි නම් අන්තරය ශුන්‍යයි. B වල දෙකට උත්තරය ශුන්‍යයි. හරි. මම ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දාගෙන යන්න පුළුවන්. 3 පහත සඳහන් දෑ අතර සම්බන්ධතාවයක් ලියන්න. VAB සහ VAD අතර. මෙතන තියෙන A ලක්ෂය. මෙතන තියෙන C ලක්ෂය. හොයන්න තියෙන AB සහ AD අතර විභවාන්තරය. ඉතින් ඕක සමානයි කියලා දන්නවනේ අපිනේ. ඒවා කෙලිම තියරි. එමෙ ඔප්පු කරපු ක්‍රම තියෙනවා. දැන් මම ඒවා කරන්න යන්නේ නැහැ. ගාන හදනවා විතරයි. හරි. මෙතන කොහොමත් එක විභවයක්නේ. මෙතන විභවයේ මෙතන විභවයේ සමානයි. ඒ කියන්නේ මේ හරහා විභවාන්තරේ මේ හරහා විභවාන්තරේ සමානයි. ඕන හිතන්න මෙතන විභවයේ 10ක් කියලා හිතන්න. මෙතන 3යි කියලා හිතන්න. එහෙනම් මෙතනත් 3යි. 10යි 3යි. 10යි 3යි. ඒ කියන්නේ A සහ B හරහා විභවාන්තරය A සහ D හරහා විභවාන්තරයට සමානයි. ඔය විදිහට B සහ C හරහා විභවාන්තරය D සහ C හරහා විභවාන්තරයටත් සමානයි. ඔන්න තුන්වෙනි එකට උත්තර. 4 VAB VBC ඔය කට්ටිය I1 2 3 4 ඇසුරින් ලියන්නලු. හරි. A සහ B අතර විභවාන්තරය කියන්නේ I1 R1. VAB කියන්නේ I1 R1. B සහ C අතර විභවාන්තරය කියන්නේ I1 R3. V සමානයි අර දාන තියෙන. I1 R3. A සහ D හරහා I2 R2. D සහ C හරහා විභවාන්තරය VDC I2 R4. ඔහොම තියෙන. 4. ඊට පස්සේ R4 සඳහා ප්‍රකාශනයක් R1 2 3 ඇසුරින් ලබා ගන්න. R4 සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නලු. ලේසිනේ මේ VAB සමානයි VAD නේ. ඒ කියන්නේ I1 R1 සමානයි I1 R3. sorry දුනා. VAB සමානයි VAD. ඒ කියන්නේ I1 R1 සමානයි I2 R2. I1 R1 සමානයි I2 R2. BC විභවාන්තරයේ DC ට සමානයි. මම ලියලා තියෙන වරද මේ BC නේ. මෙතන BC. හරි. BC විභවාන්තරයේ DC ට සමානයි. BC විභවාන්තරයේ I1 R3. DC විභවාන්තරය I2 R4.
R4 මේක 1 මේක 2 කියලා අරගෙන 2 බෙදන්න එකකින් දෙවනියා පළවෙනි බෙදදී I2 ට I2 කැපෙනවා I1 ට I1 කැපෙනවා R3 බෙදීම R1 සමානයි R4 බෙදීම R2 වෙනවා එන R4 කියන්නේ R3 බෙදීම R1 වතාවක් R2 R4 සමානයි R3 බෙදීම R1 වතාවක් R2 හරි ඒක හරියම ලේසි වීට්සන් සේතුව සම්බන්ධ තියරි මේ ඔක්කොම තියරි වලට කරන දේවල් හතරේ අහලා තියෙනවා R1 100යි R3 50යි R2 82ක් නම් R4 කෙලින් මේකට ආදේශ කරන්න තියෙන්නේ R4 හොයන්නනේ තියෙන්නේ R3 කියලා කියන්නේ 50යිලු R1 කියන්නේ 100යි R2 කියන්නේ 82යි සුළු කරාම ohm 41ක් ඒවි ohm 41ක් එනවා ඊළට C ශිෂ්‍යයෙකුට ඉහත සේතුව භාවිත කර ඉතා කුඩා ප්‍රතිරෝධයක් මැනීමට අවශ්‍යව තිබෙනවලු. ඒ කියන්නේ මේ සිම්පල් R කියන එක න දශම ගාණක් කියන එකනේ එකට වඩා අඩුයි. ඔහුට පහත සඳහන් දෑ සපයා ඇත. ඔහු R4 වෙනුවට නොදන්නා සිම්පල් R ප්‍රතිරෝධ තෝරගත්තා නම් සිම්පල් R හි අගය හැකිතාක් නිවැරදිව නිර්ණය කිරීමට R123 වෙනුවට දාන්න ඕනි ඔය දීලා තියෙන 5 දෙනෙක් ඉන්නවනේ. ඕම් 10 ඕම් 100 ඕම් 1000 බිඳුව 104 ප්‍රතිරෝධ පෙට්ටිය බිඳුව 14 ප්‍රතිරෝධ පෙට්ටිය ඔවයින් මොකද දාන්න ඕනේ කියලා ලියන්න තියෙනවා. ඉතින් මේකේ R4 ගත්තොත් මේකේ අපි දන්නවා R4ට ලැබෙන්නේ දැන් ඊටාම කුඩා අගයක්. මේ R4ව ඊටාමත්ම කුඩා කරන්න නම් R3 පුළුවන් තරම් කුඩා කෙනෙක් දාන්නත් R1 පුළුවන් තරම් විශාල කෙනෙක් වෙන්නත් ඕනේ. මොකද R4ට ලැබෙන්න තියෙන්නේ කුඩා අගයක්. මේ කුඩා අගය මෙන්න මේ කට්ටියකින් බැලන්ස් කරන්න ඕනේ. එතකොට පටන් ගන්නකොට මේ R3 සහ R1 කියන නිශ්චිත ප්‍රතිරෝධය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බැරි දෙන්නව අපේ අවශ්‍යතාවයේ ඉෂ්ට වෙන්න පුළුවන් තරම් නැඹුරු කරමු. R4 පුළුවන් තරම් කුඩා වෙන්න නම් R3ට පුළුවන් තරම් කුඩා කෙනෙක් දාන්න ඕනි. R1ට පුළුවන් තරම් වැඩි කෙනෙක් දාන්න ඕනි. ඉතින් R3ට දාන්න තියෙන පුළුවන් තරම් අඩු කෙනෙක් ඒ කියන්නේ ඕම් 10. R3ට අපි දාමු ඕම් 10. R1ට දාන්න තියෙන පුළුවන් තරම් වැඩි කෙනෙක් ඒ කියන්නේ ඕම් 1000 දාමු. ඉතින් R2 සඳහා දාන්න තියෙන කෙනත් මේ වගේම හිතන්න පුළුවන්. දැන් නිකමට හිතන්න දැන් R4 වෙනස් වෙන කෙනෙක් අපි දන්නේ නැහැ කීයද කියලා හරියටම. ඒක නිසා R2 වෙනස් කරනවා. දැන් බලන්නකෝ R3 බෙදීම R1 අනුපාතය කීයද කියලා. 10 බෙදීම 1000යි. ඒ කියන්නේ කීයද 0.01යි නේද? මේ අගයන් ටික තෝරගත්තොත් R3 බෙදීම R1 කියන්නේ 0.01ක්. මේ R4 කියන කෙනා ඕම් එකට වඩා අඩු වෙනවා. කවදාවත් එකට වඩා වැඩි වෙන්නේ නැහැ. උපරිම එනවා නම් එන්න පුළුවන් වෙන්නේ එකනේ. R4ට උපරිම එන්න පුළුවන් එකයි මෙතන දශම බිඳුවයි එකක් තිබිලා එහෙනම් එකක් ලැබෙන්න R2 කීයක් වෙන්න ඕනේද? ඕම් 100ක් වෙන්න ඕනේ. R4 ඇත්තටම එකට වඩා අඩුයි. ඒක නිසා R2 ගියත් ඕම් 100ට වඩා අඩුයි. උපරිම R2 ඕම් 100ක් එන්න පුළුවන් සහ 100ට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ R2 සඳහා ඕම් බිඳුවත් 100ත් අතර ප්‍රතිරෝධ පෙට්ටියක් තෝරගත්තා නම් හරි. R2 සඳහා ඕම් බිඳුවත් ඕම් 100ත් අතර ප්‍රතිරෝධ පෙට්ටිය. ඉතින් කෙනෙක්ට අවශ්‍ය නම් අනිත් එක දාන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. අතන මාකිස් එකක් දාන්න ලකුණු දීලා තියෙනවා. නමුත් වඩා ගැළපෙන්නේ ඕක. හරි. ඒ උත්තර ගත්ත තර්කය හොඳට තේරුම් ගන්න. ආයි මං කියන්නම්. R4 පුළුවන් තරම් කුඩා වෙන්න ඕනේ. එකට වඩා අඩු වෙන දශම ගානන්නේ. ඒ සඳහා R3 පුළුවන් තරම් අඩු කෙනෙකුත් R1 පුළුවන් තරම් වැඩි කෙනෙකුත් දෙන්න ඕනේ. මොකද මේගොල්ලන්ව වෙනස් කරන්න බෑ. ඒවා නිශ්චිත අය. මේ පැත්ත අඩු වෙන්න මේ පැත්ත අඩු කරගන්න R3ට පුළුවන් තරම් අඩු කෙනෙකුත් R1ට වැඩි කෙනෙකුත් දුන්නා. හරි. දැන් 10යි 1000යි දැම්මට පස්සේ මෙන්න මේ අනුපාතය එන්නේ දශම බිඳුවයි එකක්. R4 උපරිමුණොත් එකක් වෙයි. වැඩිමුණොත් එකක් වෙන්න නම්
මෙතන දශම බිඳුවයත් එක්ක උපරිම R2 ට එන්න තියෙන්නේ ඕම 100ක්. R4 එකට වඩා අඩු වෙන හින්දා R2 100ට වඩා අඩු වෙනවා. ඒ හින්දා R2 ට දාන්න තියෙන්නේ බිඳුවත් 100ත් අතර වෙනස් වෙන කෙනෙක්ව. බිඳුවත් 100ත් අතර ප්‍රතිරෝධ පෙට්ටිය තමයි හොඳම. D සේතුව සන්තුලනය වී ඇති විට කෝෂය සහ ගැල්වනෝමීටර එකිනෙක මාරු කරා නම් උත්ක්‍රමණය මොකක් වේද? මේක තියරි වලට උගන්වනවා. මම ඒක නිසා විස්තර කරන්න යන්නේ නැහැ. සන්තුලන අවස්ථාවේ ගැල්වනෝමීටරය සහ කෝෂය මාරු කරා කියලා, අතුරු මාරු කරා කියලා ගැල්වනෝමීටර පාඨාංක වෙනස් වෙන්නේ නැහැ. ඒ සන්තුලන භාවය එලෙසම තියෙන හින්දා. ඉතින් ලියන්න තියෙන්නේ ගැල්වනෝමීටර උත්ක්‍රමණය ශුන්‍යෙහිම පවතී කියලා. ගැල්වනෝමීටර උත්ක්‍රමණය ශුන්‍යෙහිම පවතී. ඉතින් ස්ට්‍රක්චර්ඩ් එසේ ගන්න හරි. අපි ඊට පස්සේ යමු එසේ ප්‍රශ්නයට. ධාරා විද්‍යුත එසේ ප්‍රශ්නය තියෙන්නේ ඔය ප්‍රශ්න පත්‍රයේ 5A ප්‍රශ්නයේ විදිහට. 5A කියන්නේ ධාරා විද්‍යුත ප්‍රශ්නයක්, 5B කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්නයක්. හරි. අපි හදන්නේ 5B එසේ. 5A හදන්නේ. 5B කියන්නේ ඉලෙක්ට්‍රොනික. විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධයක ප්‍රතිරෝධය නිර්ණය කිරීම සඳහා වෝල්මීටරයක් සහ ඇමීටරයක් සම්බන්ධ කරන ආකාරය රූප සටහනේ පෙන්වා තිබෙනවා. වෝල්මීටරය සහ ඇමීටරයේ පාඨාංක පිළිවෙලින් Vm සහ Im වේ. පළවෙනි එක අහලා තියෙනවා වෝල්මීටරය සහ ඇමීටරයේ පරිපූර්ණයි නම් R සඳහා උත්තරයක් ලියන්න. ඒක ලේසි නේද? ධාරාව කියන්නේ විභවාන්තරයේ බෙදීම හොයන්න තියෙන ප්‍රතිරෝධයනේ. ප්‍රතිරෝධය කියන්නේ විභවාන්තරයේ බෙදීම ධාරාව. දැන් වෝල්මීටරයේ විසින් මනින්නේ R හරහා විභවාන්තරය. ඒතර Vm තමයි විභවාන්තරය. විභවාන්තරයේ Vm R හරහා ධාරාව තමයි පරිපූර්ණ ඇමීටරයෙන් මනින්නේ Im විදිහට. Vm බෙදීම Im. පළවෙනි එකට උත්තරය Vm බෙදීම Im. දෙවෙනි එක අහලා තිනවා වෝල්මීටරයේ ප්‍රතිරෝධය RV නම් R සඳහා ප්‍රකාශනයක් Vm, Im සහ RV ඇසුරින් ලියන්න. මේ කියනවා දැන් වෝල්මීටරයේ පරිපූර්ණ නම් මේ වැඩේ හරි. වෝල්මීටරය දැන් පරිපූර්ණ නැහැලු. ඒතර තියෙන්නේ මෙහෙම එකක් නේ. R ප්‍රතිරෝධ තියෙනවා. වෝල්මීටරේ තියෙනවා. මෙතන ඇමීටරේ තියෙනවා. ඇමීටරය තුලින් Im ධාරාව යනවා. මේ වෝල්මීටරයේ පරිපූර්ණයි නම් වෝල්මීටරයේ අස්සට කිසිදු ධාරාවක් යන්නේ නැහැ. ඒතර Im යන්නේ තනිකර මෙතන. හැබැයි දැන් මෙතන වෝල්මීටරයේ පරිපූර්ණ නැහැ. ඒ නිසා වෝල්මීටරයේ අස්සට හිතන්න යනවා කියලා IV කියලා කරන්ට් එකක්. වෝල්මීටරයේ අස්සට IV කියලා කරන්ට් එකක් ගියොත් මෙයාගේ ප්‍රතිරෝධය RV. එතකොට මේ ප්‍රතිරෝධය තුලින් ගලාගෙන යන්නේ දැන් ප්‍රතිරෝධ තුලින් ගලාගෙන යන්නේ කොච්චරද? Im ඍණ IV කරන්ට් එකක්. Im ඍණ IV කරන්ට් එකක් යන්නේ. තාමත් ප්‍රතිරෝධය හරහා විභවාන්තරය Vm ගේ තියෙනවා. හරි. විභවාන්තරයේ නියමට මනිනවා වෝල්මීටරේ. පොඩි කේස් එකකට තියෙන ධාරාවක් ගන්නවා. ඔන්න තියෙන විදිහ හරි. දැන් ඒතර R ප්‍රතිරෝධය හරහා විභවාන්තරයේ Vm R ප්‍රතිරෝධය හරහා ධාරාව වෙන්නේ Im ඍණ IV. ඔකලා ගන්න පුළුවන්. ඇමීටරය තුලින් Im යනවා. මේ ප්‍රතිරෝධ වෝල්මීටරයට IV ඇතුළු වුණා නම් මෙයා තුලින් යන්නේ Im ඍණ RV. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් අපට R ලියන්න පුළුවන්. R කියන්නේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. ඒ කියන්නේ Vm බෙදන්න ඕනි ප්‍රතිරෝධ තුලින් ධාරාව. ඒ කියන්නේ Im ඍණ IV. දැන් IV කියන්නේ වෝල්මීටරය තුලින් යන ධාරාව. ධාරාව මයින්න පුළුවන් විභවාන්තරයේ ප්‍රතිරෝධයෙන් බෙදලා. වෝල්මීටරය හරහා විභවාන්තරයේ Vm, වෝල්මීටරයේ ප්‍රතිරෝධය RV. එහෙනම් කෙලින්ම IV ට ආදේශ කරන්න Vm බෙදීම RV. ඕන මේකේ හරය සහ ලවයේ දෙකම RV කින් වැඩි කරොතින් Vm RV බෙදීම Im RV ඍණ Vm කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්.
R සමානයි VMRV IMRV ඍණ VM කියලා ගන්න හරි. උඩයි යටයි දෙකම RV කින් වැඩි කරේ. එතන මෙතන VMRV වෙනවා. මෙයා වැඩි කරද්දී RV කින් වැඩි වෙනවා. මෙතන RV කැපිලා යනවා. ඒක පුළුවන් දේවල් හරි. ඔන්න උත්තරය දෙවෙනි එකට හරි. මේ දෙවෙනි එකට උත්තරය. හරිනේ දෙවෙනි එකට උත්තරේ හරි. ඔන්න ඊට පස්සේ කියනවා ඔය R කියලා දීලා තියෙන නික්‍රෝම් කම්බියක්. ඔය නික්‍රෝම් කම්බියක ප්‍රතිරෝධය මැනීමට ප්‍රතිරෝධය ඕම් 1000ක් වූ වෝල් මීටරයක්ද ප්‍රතිරෝධය R1 වූ ඇමීටරයක්ද පෙන්වා ඇති පරිදි පාවිච්චි කරාලු. හරි. ඒ ඇමීටරේ ප්‍රතිරෝධය මේ කතාවට වැදගත් වෙන්නේ නැහැ. මේකේ අහලා තිනවා කාමර උෂ්ණත්වයේ 30ක් වෙනකොට වෝල් මීටරේ සහ ඇමීටරේ පාඨාංක පිළිවෙලින් 4 සහ 0.2යි. 430කට ආවට පස්සේ මේ R කියන කම්බිය එතකොට වෝල් මීටර පාඨාංකය 4.5යි ධාරාව 0.1යි. අහලා තිනවා නික්‍රෝම් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය. අපට පුළුවන් මුලින්ම සෙල්සියස් 30 දී ප්‍රතිරෝධය හොයන්න. මෙන්න මේ සමීකරණ ආදේශ කරන්න. මේ සාධාරණ සමීකරණනේ තියෙන්නේ. VM කියන්නේ වෝල් මීටරය තුලින් යන හරි. දැන් මෙතන නික්‍රෝම් කම්බිය කියලා හිතන්න. නික්‍රෝම් කම්බිය මෙතන සෙල්සියස් 30 ඉන්නකොට වෝල් මීටරයේ පාඨාංකය වෝල්ට් 4යි. VM 4යි. RV කියන්නේ වෝල් මීටරයේ ප්‍රතිරෝධය 1000යි. හරි. IM කියන්නේ මේ ඇමීටරයේ පාඨාංකය. ඕකට ඇමීටරයේ ප්‍රතිරෝධය අදාළ වෙන්නේ නැහැ. ඇමීටර පාඨාංකය 0.2යි. 1000න් වැඩි කරන්න ඍණ VM කියලා කියන්නේ 4යි. ඉතින් ඕක සුළු කළා 30 දී ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. ඒතර එන්නේ 4000 බෙදීම මෙතනින් එන්නේ 20ක් 16යි. ඕක සුළු කරාම එන්නේ ඕම් 250ක්. 30 දී ප්‍රතිරෝධය ඕම් 250යි හරි. මේ වගේම අපිට පුළුවන් නේ 430 දී ප්‍රතිරෝධ හොයන්න. ඕකටම ආදේශ කරන්නකෝ. 430 දී විභවාන්තරයේ වෝල් මීටරේ පාඨාංකය 4.05යි. වරක් 1000. එතකොට IM ඇමීටර ධාරාව 0.118යි. 4.05. ඉතින් මේක සුළු කරන්න තියෙන්නේ උඩින් එන්නේ 4050ක්. මෙතන 18 ඍණ 4.05ක්. ඒ කියන්නේ 13.95යි. මේක සුළු කරාම එයි මම උත්තරේ විතරක් දාන්නම් ඕම් 290ක් කියලා. හරි. එර මේ දීලා තියෙන දත්ත වලින් 30 දී ප්‍රතිරෝධය සහ 430 දී ප්‍රතිරෝධය හෙව්වා. හොයන්න ඕනේ උගන මේ ප්‍රතිරෝධී උෂ්ණත සංගුණකය. දැන් ප්‍රතිරෝධී උෂ්ණත සංගුණකය සඳහා භාවිත කරන සූත්‍රය තියෙන්නේ මේක R θ සමානයි R බිඳුව 1 ධන ඇල්ෆා θ. හරි. මේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය, මේ සෙල්සියස් උෂ්ණත්වය, මේ අදාළ උෂ්ණත්වයේ ප්‍රතිරෝධය. හරි. මේක අර පැහැදිලිවම උගන්ලා තියෙනවා රේඛීය ප්‍රසාරණ ගණන් වල දානවා වගේ හදන්න බෑ. මෙතනට සෙල්සියස් 30 ප්‍රතිරෝධ දාලා, මෙතනට 430 ප්‍රතිරෝධ දාලා, මෙතන තීරයට 430 වෙනස දාලා හරියන්නේ නැහැ. මාකිස් කිමිගේ ලකුණු දීලත් නැහැ ඒකට. එතකොට අනිවාර්යයෙන්ම හදන්න ඕනේ මේ සූත්‍රයෙන්. මේක සෙල්සියස් බිඳුව. හරි අපි ආදේශ කරමු. සෙල්සියස් 30 දී ප්‍රතිරෝධය මම මේ සෙල්සියස් 30 දානවා. ප්‍රතිරෝධය 250යි. R බිඳුව දන්නේ නැහැ. එතන එක දන මෙතන දාන්නේ 30නේ. උෂ්ණත්වය 30නේ. 30යි θ. පළවෙනි එක. දැන් 430ට දාලා දත්ත ආදේශ කරන්න. 430 දී ප්‍රතිරෝධ 290යි. සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධ දන්නේ නැහැ. එක දන 430යි ඇල්ෆා. දැන් අපි දෙවෙනියා පළවෙනියකින් බෙදමු. බෙදුවට පස්සේ ඉන්නේ 29 බෙදීම 25ක් සමානයි මෙතන 30යි ඇල්ෆා. එක දන 30යි ඇල්ෆා
බෙදීම 1/430යි ඇල්ෆා. ඉතින් ඒවා හරහාට වැඩි කරලා සුළු කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔක සුළු කරාට පස්සේ ලැබෙන උත්තරේ විතරක් මම දාන්නම්. සුළු කරන්න ඔයගොල්ලන්ට පුළුවන් හරහාට වැඩි කරන්න. මේ කොහොම හරහාට වැඩි කරාට පස්සේ උත්තරේ එන්නේ ඇල්ෆාට 4 වැඩි කිරීම 10^4ක් කියලා. ඒකකය ඕනනම් කෙල්විනට දාන්න පුළුවන් නැත්නම් සෙල්සියස් අංශකයට කියලා දාන්න පුළුවන්. මම සුළු කිරීම කරේ නැහැ. සුළු කිරීම ඔයගොල්ලෝ කරන්න ඕනේ. හරි. බලන්න මේ ගාන බොහොම පොඩිනේ. ගාන තියෙන්නේ කොටස් 4යි. ඒතකොට මේ වගේ සුළු කිරීමකට වෙලාව යනවා. කරන් දෙයක් නැහැ ඒක. හරි. බලන්න පොඩි බොහොම පොඩි පිටු භාගයනේ ගාන තියෙන්නේ කොටස් 4යිනේ. ඒක අතරමැද සුළු කිරීම මේ ගානේ වැඩි. ඒ හින්දා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. 4. ඇමීටරයේ ප්‍රතිරෝධය R1 සහ කෝෂයේ විද්‍යුත් ගාමක බලය සොයන්න කියලා දීලා තියෙනවා. දැන් ඉතින් ඔය ගානටත් අර කලින් ගණන් වල උගන්වපු දෙයක් වැදගත් වෙනවා. මේ ගානේ දීලා තියෙනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණන් ගන්නවත් එපා කියලා. හරි. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණන් ගන්නවත් එපා නම් ඔය E කියන කෙනා R ටයි ඇමීටරයටයි බෙදෙනවා කියලා පැහැදිලිද? පැහැදිලිනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණන් ගන්න එපා නම් විද්‍යුත් ගාමක බලය විභව අන්තරයටම සමානයි. ඔය විභව අන්තරය තමයි R සහ A ට බෙදෙන්නේ. හරි. මෙහෙමනේ තියෙන්නේ. මම පොඩ්ඩක් මකන්නම් මේක මේ රූපේ. ඔන්නම තියෙද්දී ඔන්නම තියෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය දැන් R1. මෙතන E. මෙන්න මේ හරහා විභවාන්තරය Vm නේ. දෙන්න හරහා විභවාන්තරය E. ඒක නිසා ඇමීටරය හරහා විභවාන්තරය වෙන්නේ E ඍණ Vm. ඇමීටරය හරහා විභවාන්තරය වෙන්නේ E ඍණ Vm. ඉතින් ඕකෙන් ගාන හදන්න පුළුවන් නේ. ඕකෙන් ගාන හදන්න පුළුවන්. ඇමීටරය තුලින් ධාරාව Im. පළවෙනි දත්තේ දෙනවනේ මෙහෙම. මොකද්ද පළවෙනි දත්තේ? වෝල්මීටර පාඨාංකයේ 4 සහ ඇමීටර පාඨාංකයේ 0.2ක් වේ. ඇමීටරයේ සලකලා V සමානයි IR දාන්න පළවෙනි දත්තයේ Vm 4යි Im 0.2යි. දෙවෙනි දත්තය Vm 4.5යි Im 0.18යි. ඉතින් පුළුවන් අපිට ගාන හදන්න. බලන්න කොච්චර ලේසිද කියලා ගාන. මතක නැත්නම් මේ පියවර හැමතිස්සෙම ලියන්න. කලින් ගානේ මම විස්තර කරා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් කෝෂයේ විද්‍යුත් ගාමක බලය අදාළ උපාංග වලට බෙදෙනවා. එහෙනම් ඇමීටරේ විතරක් වෙන මැන්දොත් 4 වෙනි කොටස හදන්න. ඇමීටරේ ප්‍රතිරෝධය R1 කෙනෙක් කියලා හිතන්නකෝ. ඕකනේ තියෙන ඇමීටරේ කියලා. ඇමීටර හා විභවාන්තරය E ඍණ Vm. ඇමීටරය තුලින් ධාරාව Im. ඉතින් අපි අගයන් ආදේශ කරොතින් V සමානයි IR E ඍණ Vm සමානයි Im R1. ඕක තමයි පොදු සමීකරණය. පළවෙනි දත්තේ Vm 4යි Im 0.2යි. ආදේශ කරන්න. E ඍණ 4 සමානයි 0.2යි R1. තුන්වෙනි සමීකරණය කියලා ගමු. 1 2 කලින් තිබ්බනේ. දෙවෙනියට වෝල්මීටර පාඨාංකයේ 4.5යි. එතකොට E ඍණ 4.5 Im කියන්නේ 0.18යි. 0.18යි. නොදන්න පද දෙකක් ඉන්න සමගාමී සමීකරණ දෙකක් ඉන්නවා. ওই දෙක විසඳලා උත්තරේ ගන්න පුළුවන්. ওই දෙක විසඳන එක ලේසියිනේ. 4 බෙදීම 3 ගන්න. E ඍණ 4.5 E ඍණ 4 බෙදදී R1 ට R1 කැපෙනවා. නැවිද 10. ඒතර එන්නේ 10යි E ඍණ 40.5 සමානයි E ඍණ 36 කියලා එන්නේ. එතකොටකින් කෙලිම E එනවා 4.5 වෝල්ට්. E 4.5 වෝල්ට්. ඉතින් E 4.5 වෝල්ට් බව 3ට ආදේශ කරන්න.
තොර 4.5 0.2 R1. R1 කියන්නේ 0.5 බෙදීම 0.2. ඒ කියන්නේ 50 බෙදීම 2 ඕම් 25යි. R1 ඕම් 25යි. අපට හොම් පුළුවන් 4 වෙනි කොටසේ උත්තරේ ගන්න. හරි. එතකොට 2001 තාරා විදුලියේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කළ ඉවරයි.